හරි. එතකොට බලන්න ඔයාලගේ අපි උපයෝගී පොත් පාඩම තුල මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් කියන කොටස තමයි තාමත් ඉන්නේ. මේක අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරා කළා ගණන් කිරීම මොනවාද මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම්. හැබැයි මේ මුදල් ලැබීම් සහ ගෙවීම් වල ඇත්තටම තිබෙන මුදල් විතරයි. හැබැයි වර්තමානයේදී නැත්නම් ඉදිරියට යනකොට ගාන තව අමාරු වෙනකොට මෙන්න මේ අපේ මිලට එකතු වෙනවා වැට් කියලා කෙනෙක්. අපේ මිලට එකතු වෙනවා වැට් කියලා කෙනෙක්. ඒ කියන්නේ මම ව්‍යාපාරයක් කරනකොට මට සිද්ධ වෙනවා වැට් එක්ක බහන්න මිලදී ගන්න. ඔයා කඩේකට යනවා. ඔයා සිංගරයකට යනවා. සිංගරයකට ගියාම සිංගර එකේ ගහලා තියෙනවා ටීවී එකේ ගාන ටීවී එක කියලා අපි දුමු අඟල් 55 ටීවී එකක් අඟල් 55 ටීවී එකක් රුපියල් 10000යි වරහන් ඇතුලේ දාලා තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. බදු නැත්නම් වැට් අදාළ වේ. වැට් අදාළ වේ කියලා කියනවා. ඒ කියන්නේ භාණ්ඩයේ මිලට තමයි වැට් අදාළ කරගන්නේ. දැක්කද? ඒ කියන්නේ සිංගර ආයතනය භාණ්ඩය අපිට පෙන්වන්නේ වැට් නැති මිල 10000කට. එයාලා කියනවා මේ භාණ්ඩයට අපි විකුණන්නේ වැට් නැතුව. හැබැයි ඉතින් රජය අපිට කරදර කරනවා යකෝ විකුණන භාණ්ඩයකට වැට් එකක් අය කරපන්. අය කරලක මට දීපන් කියලා රජය කරදර කරනවා. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඔයාලගෙන් වැට් එකක් අය කරන්න. මම ආයෙ පැහැදිලි කරනවා මුලින් ඉඳන් බලන්න. අපි ගත්තොත් එහෙම යම්කිසි භාණ්ඩයක් සිංගර එක කියලා හිතන්න. එයාලා මේ භාණ්ඩය විකුණනවා කියලා යම් මිලකට දාලා තියෙනවා. යම් මිලක් ටීවී එකක් කියලා ගන්න දාලා තියෙනවා. මිල රුපියල් 10000යි. ඒ වගේම එයාලා කියනවා අපි විකුණන මිල නම් රුපියල් 10000යි. හැබැයි රජය කියනවා අපි මේ විකුණන ටීවී එකෙන් 15ක වැට් එකතු කරලා විකුණන්න. ඒ කියන්නේ මේ වටිනාකමට 15ක් එකතු කරලා විකුණන්න. එතකොට කීයද? 10000ට 15ක් 1500යිනේ. එයා කියනවා රුපියල් 11500කට මේ ටීවී එක විකුණන්න. 11500කට මේ ටීවී එක විකුණන්න. ටීවී එක 11500කට විකුණලා මොකක්ද? ටීවී එක 11500කට විකුණලා ඒකෙන් ඔයාට අයිති කොටස 10000නේ. ඔයා ඒ කොටස ගන්නකො පාඩුවේ. අර වැට් කොටස තියෙනවානේ. ඒක මගේනේ. රජය කියනවා එහෙනම් ඒ 11500 මට එවන්න. ඔයාගේ ටික ඔයා තියාගන්න. මගේ ටික මට වෙනම එවන්න. හරි? ඔයා විකුණන මිලට 15ක වැට් ඇතුළු කරලා පාරිභෝගිකයන්ට විකුණන්න. එතකොට පාරිභෝගිකයා බහන්න මිලදී ගන්නේ වැට් සහිතව. හැබැයි ඒ අතට හම්බෙච්ච මුදල ලෝභ නොවි අවංගව නේද? අවංගව ඔයා ඒකෙන් ඔයාට අදාළ කොටස රුපියල් 10000 ඔයාගේ ලාච්චුට දාගෙන අර මගේ වැට් කෑල්ල මතක ඇතුව මට එවන්න. මතක ඇතුව මට එවන්න කියලා කියනවා. හරි. එතකොට අපිට සිද්ධ වෙනවා මේ වැට් එක සහ වැට් රහිත මිල. වැට් එක සහ වැට් රහිත මිල හඳුනා ගන්න. මේ 10000 කියන්නේ ඒක ඇතුලේ වැට් නැහැ.
මෙන්න වැට් එක 11500 කියලා කියන්නේ වැට් සහිත මිල. වැට් එක එකතු වෙලා නම් වැට් සහිත මිල. වැට් එක එකතු වෙලා නැත්නම් වැට් රහිත මිල. හරිද? හරි බලන්න. ඔයා කඩේට යනවා. කඩේට ගිහිල්ලා අපි හිතමු ඔයා ගන්නවා චොකලට් එකක්. චොකලට් එකක්. චොකෝලට්. චොකෝලට්. චොකලට් එකක් ගන්නවා. මේ චොකලට් එක කඩේ මුදලාලිම තමයි නිෂ්පාදනය කරන්නේ. මුදලාලිම තමයි මේ චොකලට් එක නිෂ්පාදනය කරන්නේ. චොකලට් එක නිෂ්පාදනය කරන්නේ කවුද? මුදලාලිම තමයි. මුදලාලි හදන චොකලට් එක රුපියල් 1000යි. මුදලාලි හදන චොකලට් එක රුපියල් 1000යි. මුදලාලි මේක කඩේ විකුණන්න දානවා. කඩේ විකුණන්න දානකොට මුදලාලිට පොලිසියෙන් නෙවෙයි බදු දෙපාර්තමේන්තුවේ ආදායම් බදු දෙපාර්තමේන්තුව අපි ඒකට කියනවා ඉන්කම් ටැක්ස් එක කියලා. එයා අවිලා කියනවා මේ ඔයා බිස්නස් කරාට කමක් නැහැ. ඔයා බිස්නස් කරාට කමක් නැහැ. ඔයා විකුණන හැම්බඩුවකටම 15% ඇඩ් කරලා විකුණන්න. ඒ කියන්නේ මේ මිලට 15% මේ මිලට 15% ඇඩ් කරලා එකතු කරලා විකුණන්න. එකතු කරමු. 18 15ක් ගන්න බලන්න. කීයද? 150යි. දැක්කද? 18 50 150යි. බදු දෙපාර්තමේන්තුව කියනවා ඔයා නම් මට කරට කමක් නැහැ. ඔයා රුපියල් 18 මේ බහණ්ඩේ මිල ගහලා තිබ්බට මට අදාළ නැහැ. ඔයා මේක විකුණන්න ඕනි මේ මම කියන බද්ද වැට් එක එකතු කරලා. වැට් එක එකතු කරලා. එතකොට දැන් ඒ ආයතනයේ නම තමයි සිරිපාල ආයතනය. සිරිපාල චොකලට්. සිරිපාල සුදු චොකලට්. සිරිපාල. ගමේ සිරිපාල. ගමේ සිරිපාල හදන සුදු චොකලට් එක දැන් විකුණන්න වෙන්නේ 1150ට. ගමේ සිරිපාල හදන සුදු චොකලට් එකේ මිල ගහලා තිබ්බේ 10යි. හැබැයි බදු දෙපාර්තමේන්තුව මැද්දට පැනලා කිව්වා මේ මට ඔයා දාලා නැහැ. ඔයා මේකට 15ක් එකතු කරන්න. වැට් එකක් එකතු කරලා දෙකම විකුණන්න එකතු කරලා. ඒ කියන්නේ චොකලට් එක විකුණන්න ඕනි ඇත්තටම ඔයා 1150ට. ඔයා චොකලට් එක ඇත්තටම විකුණන්න ඕනි 1150ට. ඔයා චොකලට් එක විකුණන්න ඕනි 1150ට. ඔයා චොකලට් එක 1150ට විකුණන්න. දැන් විකුණනනේ. දැන් ඔයා මුලින්ම හිතන් ඉදී මේ චොකලට් එක විකුණලා කීයක් හම්බ කරන්නද? 10. එහෙනම් ඔයාගේ රුපියල් 10 ගන්න. මේ 1150 ඔයා රුපියල් ඔයාගේ 10 ගන්න. ඔයාගේ 10 ගන්න. ඔයාගේ 10 ගත්තට පස්සේ ඔයාගේ 10 ගත්තට පස්සේ අර ඉතුරු මගේ බැට් එක මං ගහමු බද්ද අන්න එක මට කරුණා කරලා දෙන්න. මට කරුණා කරලා දෙන්න. හරිද? මට ඒක කරුණා කරලා දෙන්න. මේ භාණ්ඩයක් විකුණපු මිලෙන් අපි වැට් නැති කොටස මොකද්ද? වැට් නැති කොටස වෙන් කරන්න ඕනි. වැට් කෑල්ල වෙනම ගන්න ඕනි. මෙන්න මෙච්චරයි මට ඕනි ඔයාගෙන් මේක තේරුම් ගන්න. යම් දෙයක් ඇතුලේ වැට් තියෙනවා නම් ඒකේ වැට් කෑල්ල වෙනම මිල වෙනම ගන්න ඕනි. ඒ වගේම මිල වෙනම දීලා වැට් කෑල්ල වෙනම දුන්නොත් දෙන්නගේ එකතුව වැට් සහිත කියන වචනය තේරෙන්න ඕනි. වැට් රහිත කියන වචනය තේරෙන්න ඕනි. හරිද? භාණ්ඩයක් ඇතුලේ වැට් තියෙන්නත් පුළුවන් වැට් නොතිබෙන්නත් පුළුවන්. හරිද? හරි. දැන් එතකොට ඊයේ මොකද්ද කරේ?
අයවැය කියවලා භාණ්ඩයේ යම් භාණ්ඩයක් තියෙනවා ඒ භාණ්ඩයේ මිල රුපියල් 65යි ඒකට රුපියල් 5ක බද්දක් ගැහුවා රුපියල් 70යි දැන් මිල නේද දැන් රුපියල් 70යි මිල හරි අපි යමු එහෙනම් පොඩි අනුරූපී ගණන් ටිකක් කරන්න අපි යමු එහෙනම් පොඩි අනුරූපී ගණන් ටිකක් කරන්න එහෙම නේද හා එක පාඩම අපි කරන්න ඕනේ නෑ නේද නේ අපි යමු ටිකක් අනුරූපී ගණන් ටිකක් කරන්නේ යමු යම් ලියන මාතෘකාව බදු සඳහා ගිණුම්කරණය ලියන මාතෘකාව බදු නැත්නම් මෙහෙම ලියන්න එකතු කළාගේ මත බදු සඳහා ගිණුම්කරණය එකතු කළාගේ මත බදු සඳහා ගිණුම්කරණය එයාට පාසලේදී ඕක වඩා පුළුල්ව ඉගෙනීමකට ලක් වෙනවා නේද වඩා පුළුල්ව ඉගෙනීමකට ලක් වෙනවා ලියන්න ළමයි එකතු කළ අගේ මත බදු සඳහා එකතු කළ අගේ මත බදු සඳහා එකතු කළ අගය මත බදු සඳහා එකතු කළ අගය මත බදු සඳහා ගිණුම්කරණය එකතු කළ අගය මත බදු සඳහා ගිණුම්කරණය හරිද කියලා ලියන්න එකතු කළ අගය මත බදු කොමිනම් යන එකතු කළ අගය මත බදු සඳහා ගිණුම්කරණය කියලා ලියලා යන්න අපි සරලව ලියමු එච්චර දරුණු කියන්නේ දැනුමට අපි දෙන්න ඕනි දේවල් ටික දෙමු ඕකට වෙනම ටියුට් එකක් තියෙනවා ඒ ටියුට් එක තාම ඔයගලන්ට ගන්න උන්නේ නැහැ හරිද මේ ආවම දෙන්නම් මම ඒක තාම ඔයාලට දෙන්න උන්නේ නැහැ ටියුට් එක අපි එතකන් ඒකේ ගිණුම් තමයි දැනට කරන්නේ ඒක ඔයාලා ලියන්න මෙහිදී ව්‍යාපාරයක් විසින් ලියන්න මෙහිදී ව්‍යාපාරයක් විසින්
මෙහිදී ව්‍යාපාරයක් විසින් යම් භාණ්ඩයක් ලකුණු කර ඇති මිල මත 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 පවතින ආර්ථික තත්ත්වය තුළ පවතින ආර්ථික තත්ත්වය තුළ වූ පවතින ආර්ථික තත්ත්වය තුළ වූ අනුපාතය යටතේ පවතින ආර්ථික තත්ත්වය තුළ වූ අනුපාතය යටතේ පවතිනා වූ අනුපාතය යටතේ භාණ්ඩ මත බද්දක් රජය විසින් භාණ්ඩ හා සේවා මත බද්දක් භාණ්ඩ හා සේවා මත බද්දක් රජය විසින් 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 අය කරනු ලබයි. නේද? අය කරනු ලබයි. එසේ අය කරන්න වූ බදු අතුරින් 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 උසස් පෙළ විෂය නිර්දේශය යටතේ උසස් පෙළ විෂය නිර්දේශය යටතේ එකතු කළාගේ මත බදු පමණක් භාණ්ඩ බද්දක් ලෙස ගිණුම් ගත කෙරේ. භාණ්ඩ බද්දක් ලෙස ගණනය කෙරේ. තුල කැරලා
මෙසේ වූ එකතු කලාගය මත බදු 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 වරහන් ඇතුලේ value added tax value added tax value added tax මෙසේ වූ value added tax වරහන් ඇතුලේ value added tax එනේ VAT කියන එක හොඳේ ගෙනුම්ගත කිරීමේදී ගෙනුම්ගත කිරීමේදී ගෙනුම්ගත කිරීමේදී ගෙනුම්ගත කිරීමේදී ගෙනුම්ගත කිරීමේදී ගෙනුම්ගත කිරීමේදී භාණ්ඩයේ මිල තුලින් 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 VAT කොටස හා VAT කොටස හා VAT කොටස හා භාණ්ඩයේ සත්‍ය මිල භාණ්ඩයේ සත්‍ය මිල භාණ්ඩයේ සත්‍ය මිල භාණ්ඩයේ සත්‍ය මිල ඇලයිරක් භාණ්ඩයේ සත්‍ය මිල ඇලයිරක් VAT VAT කියන්නේ මෙහෙම VAT කියලා ලියන්න එපා මෙහෙම VAT 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 රහිත මිල 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 වෙන් කරගත යුතුවේ වෙන් කරගත යුතුවේ වෙන් කරගත යුතුවේ වෙන් කරගත යුතුවේ හරි වෙන් කරගත යුතුවේ වෙන් කරගත යුතුයි. හරි. ඊට පස්සේ ලියන්න මෙන්න මේ විදිහට VAT සහිත මිල පාඩ පුළුවන් නම් දෙකලා ලියන්න. සමානයි VAT රහිත මිල ධන VAT සමීකරණයක් ලියන්න සමීකරණයක් ලියන්න
ඒ අනුව මූලික වශයෙන් කියලා රැටි ලියන්න. ඒක රැටි මේක රැටි ලියන්න. ඒ අනුව මූලික වශයෙන් ඒ අනුව මූලික වශයෙන් ඒ අනුව මූලික වශයෙන් ඒ අනුව මූලික වශයෙන් භාණ්ඩ හා සේවා ඒ අනුව මූලික වශයෙන් භාණ්ඩ හා සේවා ඒ අනුව මූලික වශයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී සහ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී සහ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී සහ මිලදී ගැනීමේදී සහ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී සහ භාණ්ඩ හා සේවා විකිණීමේදී 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 ඇතිවන්නා වූ බදු ඇතිවන්නා වූ එකතු කළාගේ මත බදු ඇතිවන්නා වූ එකතු කළාගේ මත බදු ඇතිවන්නා වූ එකතු කළාගේ මත බදු වලට අදාළ ගණනය කිරීම සිදුවේ. හරිද? ඊළඟට අපි ලියමු අනුමාතෘකාවක් ලියන්න. භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සම්බන්ධ කියන ගණනය කිරීම. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සම්බන්ධ 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 ගණනය කිරීම. හරිද? අනුමාතෘකාවක් කිව්වේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සම්බන්ධ ගණනය කිරීම. අපි ඒකට උදාහරණ ගණන් ටිකක් හදමු. තමයි උදාහරණ අංක 1 උදාහරණ අංක 1 ක්‍රිස් විසින් උදාහරණ අංක 1 ක්‍රිස් විසින් රුපියල් 10000ක් වටිනා භාණ්ඩ මිලදී ගන්නා ලදී. රුපියල් 10000ක් වටිනා භාණ්ඩ මිලදී ගන්නා ලදී. ක්‍රිස් විසින් රුපියල් 10000ක් වටිනා භාණ්ඩ මිලදී ගන්නා ලදී. ක්‍රිස් විසින් රුපියල් 10000ක් වටිනා භාණ්ඩ මිලදී ගන්නා ලදී. රජය විසින් ඒ මත
රජය විසින් ඒ මත සිර 15ක එකතු කළ අගය මත බදු සිර 15ක එකතු කළ අගය මත බදු අය කරයි. සිර 15ක එකතු කළ අගය මත බදු අය කරයි නම් සිර 15ක එකතු කළ අගය මත බදු අය කරයි නම් වැට් සහිත අගය වනුයේ 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 හරි. දැන් මං ගන්න භාණ්ඩයේ මිල දීලා තියෙනවා සහ වැට් අගය දීලා තියෙනවා නේද? හා. හරි. භාණ්ඩයේ මිල දීලා තියෙනවා වැට් අගය දීලා තියෙනවා. යටින් දාගන්න. යටින් දාගන්න. උත්තරය ලියමු දැන්. වැට් සහිත මිල. වැට් සහිත මිල සමානයි. වැට් සහිත මිල සමානයි. වැට් රහිත මිල ධන වැට්. වැට් රහිත මිල ධන වැට්. වැට් රහිත මිල කීයද? 10000යි. වැට් රහිත මිල කීයද? 10000යි. වැට් එක කීයද? වැට් එක කීයද? සිර 15ක් නේද? වැට් එක සිර 15ක්. වැට් එක කීයද සිර 15යි නේද? එහෙනම් ගන්න මේ මෙන්න වරහන් ඇතුලේ 10000කට සිර 15ක් සිර 15ක් කියලානේ කියන්නේ ළමයි නේද? සිර 15ක් කියලානේ කියන්නේ. වැට් රහිත මිල 10000යි. වැට් එක 10000කට සිර 15ක්. 10000ට සිර 15ක්. ආයෙත් යටි සමානයි 10000 ධන 1500 සමානයි 11500යි සමානයි 11500යි සමානයි 11500. ඒකට ලියන්න. ඒකට ලියන්න උත්තරය වැට් සහිත අගය වැට් සහිත අගය වැට් සහිත අගය. හරි ළමයි එහෙනම් යම් ප්‍රශ්නාංක දෙක යම් ප්‍රශ්නාංක දෙක ලියන්න ලියන්න. සරා විසින් ප්‍රශ්නාංක දෙක උදාහරණාංක දෙක 20ක් විතර කරමු. උදාහරණාංක දෙක සරා විසින් රුපියල් 20000ක් වටිනා භාණ්ඩ මිලදී ගන්නා ලදී. සරා විසින් රුපියල් 20000ක් වූ භාණ්ඩ මිලදී ගන්නා ලදී. සරා විසින් රුපියල් 25000ක් වූ භාණ්ඩ මිලදී ගන්නා ලදී. ඒ මත රජය විසින් සිර 15ක
සිර 15ක වැට් අය කරයි නම් වැට් අය කරයි නම් වැට් අය කරයි නම් වැට් සහිත අගය කොපමණද වැට් සහිත අගය කොපමණද වැට් සහිත අගය කොපමණද වැට් සහිත අගය කොපමණද 23000 නේ වැට් රහිත මිල 20000යි වැට් සිර 15ක් 3000යි දෙක එකතු කරාම වැට් සහිත අගය 23000යි තමයි දැන් තව චුට්ටි දෙයක් ඊළඟ පේවරට යන්න කලින් කියන්න ඕනේ මට ඔයාලට මතකද මම සමීකරණයක් දුන්නද මේ සමීකරණය අපිට ලියුවේ මතකද සමීකරණයක් ලියුවා අර උඩ සමීකරණයක් ලියුවා මතකද වැට් රහිත මිල දාන වැට් අගය සමානයි වැට් සහිත මිල කියලා ඒකටින් දාගන්න වැට් රහිත මිල 100ට 100යි නම් වැට් රහිත මිල සිර 100යි නම් වැට් එක සිර 15යි නම් වැට් සහිත මිල 115යි ඒ කියන්නේ වැට් රහිත මිලෙන් සිර 15ක් වැට් එක දෙන්නගේ එකතුව වැට් සහිත මිල මුන් දෙන්නගේ එකතුව මේ වැට් සහිත මිල කියන්න තමයි මේ කියන්නේ පැහැදිලිද වැට් රහිත මිලෙන් සිර 15ක් තමයි වැට් එක මේ සිර 15යි මේ සිර 100යි දෙන්නගේම එකතුව තමයි වැට් සහිත අගය හරිද ඒක ලියා ගන්න අර මේක ලියපු තැන මේක ලියා ගන්න 115 සමානයි කියලා ලියා ගන්න ලියාගෙන එන්න දැන් චුට්ටක් අමාරු ප්‍රශ්නයක් කරමු ලේසි එකක් වෙන්නේ අමාරු එකක් කරමු ලියා ගන්න උදාහරණ 3 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 ළමයි උදාහරණ 3 ලියන්න ජම්බෝ ව්‍යාපාරය විසින් ජම්බෝ ව්‍යාපාරය විසින් ජම්බෝ ව්‍යාපාරය විසින් ජම්බෝ ව්‍යාපාරය විසින් රුපියල් ජම්බෝ ව්‍යාපාරය විසින් රුපියල් ජම්බෝ ව්‍යාපාරය විසින් රුපියල් රුපියල් 50000ක් වටිනා රුපියල් 50000ක් රුපියල් 50000ක් මොන ප්‍රශ්නේ රුපියල් 50000ක් වැට් සහිත අගය වූ වැට් සහිත අගය වූ වැට් සහිත අගය වූ වැට් සහිත අගය වූ වැට්
සහිත අගය වූ භාණ්ඩ මිලදී ගන්නා ලදී. වැට් සහිත වූ අගය වැට් සහිත වූ භාණ්ඩ මිලදී ගන්නා ලදී. වැට් ප්‍රතිශතය 15ක් නම් වැට් ප්‍රතිශතය 15කි. වැට් ප්‍රතිශතය 15කි. වැට් ප්‍රතිශතය 15කි. නම් වැට් රහිත මිල කොපමණද? වැට් රහිත මිල කොපමණද? වැට් රහිත මිල කොපමණද? දැන් ළමයි බලන්න ඉස්සෙල්ලම් ගානේ අපිට වැට් රහිත මිල දුන්නා. ඒකට 15ක් එකතු කරලා වැට් සහිත මිල ගත්තා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? දැන් වැට් සහිත මිල දීලා 50000ක් කියලා. වැට් රහිත මිල දන්නෙත් නැහැ. වැට් මිල දන්නෙත් නැහැ. මෙයාව දීලා. හරිද? කියන්නේ උත්තරය දීලා අපෙන් අහනවා වැට් රහිත මිල කීයද කියලා. හරි. හොයන්න බැරිද? හොයන්න පුළුවන්. කොහොමද? එන්න ඒක ඉගෙන ගන්න. දැන් එතකොට වැට් රහිත මිල 100%යි කියලා හිතන්න. වැට් රහිත මිල 100%යි. වැට් රහිත මිල කීයද? 100%යි. ඒකට වැට් එක එකතු කරාම තමයි වැට් සහිත මිල එන්නේ. එතකොට 100ට 15ක් එකතු කරාම වැට් සහිත මිල 115යි. එතකොට අපිට 115 සලකන්න පුළුවන් මොකක් කියලාද? 115 සලකන්න පුළුවන් වැට් සහිත මිල. එහෙනම් 115 සමාන වෙනවා 50000ට. අයි 50000ක් නේ දීලා තිබ්බයාගේ. වැට් සහිත මිල 50000යි. වැට් රහිත මිලට එකතු කරාම 115යිනේ. වැට් සහිත ප්‍රතිශතය සමානයි 115යි. ඒක මුදලින් රුපියල් 50000යි ගානේ දීලා තිබ්බා. අපි මෙහෙම කරමු. මේක 115 බෙදමු. දෙපැත්තම 115 බෙදමු. මෙයා 115 බෙදුවම මෙතන 1යි 100ට 1යි 100ට 1යි. හරිද? 50000 115 බෙදන්න. 50000 බෙදන්න 115. 434.78යි. නේද? 434.78යි. ඔන්න මේක 115න් බෙදුවම ආපු උත්තරේ 434.78යි. 100ට එකක කොටසක් සමානයි. 100ට එකක කොටසක් සමානයි 434.78 නම් ඒ වගේ 100ට 100ක්
මේ 100ට එකක් නේ එකක කොටසනේ අපි හොයාගත්තේ 115ට අදාළ අගය දීලා තිබ්බා ඒක 115න් බෙදලා 100ට එකක කොටස හොයාගත්තා මුන් දෙන්නගෙන එකතුව වැට් සහිත මිල ඒක 115යි අපිට වැට් සහිත මිල දීලා තිබ්බා 50000යි කියලා 115 සමාන කරා 50000ට සමාන කරලා ඒ දෙපැත්තම 115න් බෙදුවා බෙදලා 100ට 1 115 115න් බෙදුවම එකයිනේ 100ට එකක් සමානයි රුපියල් 434.78යි කියලා හොයාගත්තා දැන් ඒක 100න් වැඩි කරන්න වැඩි කරලා ගන්න වැට් රහිත මිල 43478යි හරිද 43478යි ඊට පස්සේ ආයෙ මේ 100ට 1 වැඩි කරන්න 15 අන්න එතකොට නෝ වැට් කෑල්ල 6522යි 6522යි අන්න එහෙනම් මෙතනට උත්තරේ එනවා 50000යි ඔන්න අපේ උත්තරය විහැදුවා බලන්න අපි හදපු උත්තරේ වලට පැහැදිලිද කියලා ළමයි බලන්න වැට් සහිත මිල දීලා වැට් එක හොයන්න කිව්වොත් කරන්නේ මේ විදිහට හරිද බලන්න යා උදාහරණ අංක 4 යන්න උදාහරණ අංක 4 පෙඟුනි ව්‍යාපාරය පෙඟුනි ව්‍යාපාරය පෙඟුනි ව්‍යාපාරය පෙඟුනි ව්‍යාපාරය පෙඟුනි ව්‍යාපාරය පෙඟුනි ව්‍යාපාරය විසින් වැට් සහිත මිල පෙඟුනි ව්‍යාපාරය විසින් වැට් සහිත මිල පෙඟුනි ව්‍යාපාරය විසින් පෙඟුනි ව්‍යාපාරය විසින් පෙඟුනි ව්‍යාපාරය විසින් පෙඟුනි ව්‍යාපාරය විසින් වැට් සහිත මිල රුපියල් 46000 වූ භාණ්ඩ මිලදී ගන්නා ලදී මිලදී ගන්නා ලදී මිලදී ගන්නා ලදී මිලදී ගන්නා ලදී එහි වූ වැට් ප්‍රතිශතය සිර 15ක් නම් 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 වැට් රහිත අගය කොපමණද? වැට්
රහිත අගය කොපමණද? වැට් රහිත අගය කොපමණද? දැන් එතකොට වැට් එක සිට 15යි, වැට් රහිත මිල 100යි, වැට් සහිත මිල 115යි. එතකොට මේ 115 සමාන කරගන්න 46000ට සමාන කරගෙන දෙපැත්තම බෙදන්න 115ෙන්. බෙදලා ගන්න 101ක් සමානයි. බෙදලා ගන්න 101ක් සමානයි. 101ක් සමානයි 400යි. 400යි. ඒක වැඩි කරන්න 100ෙන්. වැඩි කරාම 40000යි. වැඩි කරන්න 15ෙන් 6000යි. එහෙනම් මෙතන 46000 එනවා නේද? හරි නේද? ලියමු. ලියමු ප්‍රශ්නාංක 5. උදාහරණක 5. උදාහරණාංක 5. උදාහරණාංක 5. ශාලීය ව්‍යාපාරය විසින් 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 රුපියල් අසූ 4,000ක් වැට් සහිත වූ රුපියල් 84,000ක් වැට් සහිත වූ රුපියල් 84,000ක් වැට් සහිත වූ රුපියල් 84,000ක් වැට් සහිත වූ මිලකට බාහඬ මිලදී ගන්නා ලදී. මිලකට බාහඬ මිලදී ගන්නා ලදී. බාහඬ මිලදී ගන්නා ලදී. වැට් අගය වැට් අගය සිට 20ක් නම් 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 වැට් රහිත මිල සොයන්න. වැට් රහිත මිල සොයන්න. වැට් රහිත මිල සොයන්න. හරි. එතකොට දැන් වැට් රහිත මිල කොහොමද 100ට 100ක්. ඒකට එකතු කරනවා වැට් එක. එතකොට කීයද වැට් සහිත මිල? 120යි. 120යි. නේද? 120යි. 120යි. දැන් අපිට කියලා තියෙනවා වැට් සහිත මිල 84,000ක්ලු. අපිට කියලා තියෙනවා වැට් සහිත මිල 84,000ක්ලු. එහෙනම්
84,000 සමානයි 120 100ට 120 දැන් උත්තරය 84,000 බෙදනවා 120න් 120න් බෙදලා ගන්නවා 100ට එකක් සමානයි 70යි නෙමෙයි 700යි එක 100න් වැඩි කර 100න් වැඩි කරලා ගන්නවා 70යි 20න් වැඩි කරලා ගන්නවා 14000යි yes වැට් එක 14000යි 20න් වැඩි කරන්න ලියන්න උදාහරණ 7 හෝ 6 7 හෝ 6 නේ ලියන්න රජරට ව්‍යාපාරය විසින් මේ සූත්‍රයෙන් මේ ඔක්කොම දේවල් කරන්න පුළුවන්. රජරට ව්‍යාපාරය විසින් වැට් අගය 1,15,000ක් වූ භාණ්ඩ මිලදී ගන්නා ලද අතර වැට් සහිත අගය හොඳේ වැට් සහිත අගය 1,15,000ක් වූ භාණ්ඩ මිලදී ගන්නා ලද අතර වැට් සහිත අගය 1,15,000ක් වූ භාණ්ඩ මිලදී ගන්නා ලද අතර එහි වැට් රහිත මිල ලක්ෂයක් වේ නම් වැට් අගය සහ වැට් ප්‍රතිශතය සොයන්න. ව්‍යාපාරය නම් මතක නෑ. ව්‍යාපාරයක් විසින් වැට් සහිත මිල 1,15,000ක් වූ භාණ්ඩයක් මිලදී ගන්නා ලද අතර එහි වැට් රහිත මිල ලක්ෂයක් වේ. නම් වැට් අගය සහ වැට් ප්‍රතිශතය සොයන්න. ඊළඟ උදාහරණයක් ලියන්න. ඒක උදාහරණකේ 7 හරි 8 හරි ලියන්න. ජෝන් විසින්
ජෝන් විසින් ජොහාන් ව්‍යාපාරයෙන් ජෝන් විසින් ජොහාන් ව්‍යාපාරයෙන් ජෝන් විසින් ජොහාන් ව්‍යාපාරයෙන් ජෝන් විසින් ජොහාන් ව්‍යාපාරයෙන් භාණ්ඩ මිලදී ගන්නා ලදී. භාණ්ඩ මිලදී ගන්නා ලදී. භාණ්ඩ මිලදී ගන්නා ලදී. වැට් ප්‍රතිශතය 15% වේ. වැට් ප්‍රතිශතය 15% වේ. වැට් ප්‍රතිශතය 15%. වැට් ප්‍රතිශතය 15% වේ. වැට් ප්‍රතිශතය 15% වේ. වැට් ප්‍රතිශතය 15% වේ. වැට් ප්‍රතිශතය 15% වේ. වැට් අගය රුපියල් 60000ක් නම් 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 වැට් සහිත අගය හා වැට් රහිත අගය සොයන්න. වැට් සහිත අගය හා වැට් රහිත අගය සොයන්න. වැට් සහිත අගය හා වැට් රහිත අගය සොයන්න. වැට් රහිත අගය සහ වැට් සහිත අගය සොයන්න.